සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞතම බුදු සසුනේ ධර්මසේනාධිපතිවර අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේම ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අංක 43C යටිගම්මන මැණික් දිවල යන ලිපිනේ පදිංචි පින්වත් KW මහේෂ් බණ්ඩාර කොඳගම මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් අදත් ඔබට දසුත්තර විවරණයේ දහම් සාකච්ඡාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න වාසනාව උදා වෙනවා. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ දසුත්තර සූත්‍රය නම් වූ උතුම් දේශනාව, ඒ දේශනාවේ අන්තර්ගත කරුණු මූලික බුද්ධ දේශනා ඇසුරින් පහදා දීම පිණිස අදත් පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමක් අපගේ මේ ධර්ම සාකච්ඡාවට වැඩම කොට වදාලා අපි තාම ගෞරවයෙන් පින්වත් ස්වාමීන් වහන්සේලාව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. පින්වතුනි, අපි මීට පෙර දහම් සාකච්ඡාවේදී දසුත්තර සූත්‍රයේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරන ධර්මකාරණා තුනබගින් යෙදෙන කොටසේ අපි කතා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා තයෝ ධම්මා භාවේ තබ්බා, ප්‍රගුණ කළ යුතු ධර්ම තුනක් තියෙනවා. ඒ ප්‍රගුණ කළ යුතු ධර්ම තුන තමයි තයෝ සමාධි, සමාධි තුනකි. ඒ සමාධි තුන උන්වහන්සේ විස්තර කරනවා සවිතක්ක සවිචාර සමාධි, විතර්ක විචාර සහිත සමාධියකි. අවිතක්ක විචාර මත්තෝ සමාධි, අවිතර්ක විචාර මාත්‍ර සමාධියකි. අවිතක්ක අවිචාරෝ සමාධි, අවිතක්ක අවිචාර සමාධියකි. ඉමේ තයෝ ධම්මා භාවිතබ්බා. මේ තමයි ප්‍රගුණ කළ යුතු, දියුණු කරගත යුතු ධර්ම තුන. ඉතින් මේ කාරණාව අපි ගියවතාවේ වැඩසටහනේදී විස්තර කරගත්ත අපේ පින්වත් ස්වාමීන් වහන්සේ එය පැහැදිලි කර දුන්නා. එතකොට මෙතන මේ සමාධි තුනේ හැමතිස්සෙම කියවෙන්නේ, මේ සමාධි තුන ගැන අපිට එතකොට කතා කරන්න තියෙන්නේ, පළවෙනි සමාධියේ කුසල සහගත විතර්ක විචාර කියන දෙකම තියෙනවා. දෙවැනි සමාධියේ කුසල සහගත විතර්කේ නෑ, නමුත් විචාර මාත්‍රයක් තියෙනවා. තුන්වෙනි සමාධියේ විතර්කයත් විචාරයත් කියන දෙකත් සංසිඳිලායි තියෙන්නේ. එතකොට මේ විතර්ක විචාර කියන කාරණාව අපි පැහැදිලි කරගත යුතු එකක්. අද දහම් සාකච්ඡාවේ පළවෙනි ප්‍රශ්නය විදිහට මේ කාරණේ අපි පැහැදිලි කරගන්න කැමතියි පින්වත් ස්වාමීන් වහන්සේ. මේ විතර්කය සහ විචාරය කියන කරුණ අපට පැහැදිලි කරලා දෙන්න. නමෝ බුද්ධාය. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පළමුවෙන් ඒ සමාධි තුන සමාධි ස්වභාවයන් කතා කළා ගිය වැඩසටහනේ. ඉතින් අපේ ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් පළවෙනි ධානයේට සමවදින කෙනා, ඒ ධානලාභී
භික්ෂුව හෝ ධානලාභී කෙනා ඒ පළවෙනි ධානයේ තුල මනාකොට ධාන අංග ප්‍රකට කරගෙන වාසය කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ පළවෙනි ධානයේ තුල තියෙන ධාන අංග හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා. එතකොට පළවෙනි ධානයේ තුල ඔය ධාන අංග ටික මනාකොට ධානලාභී කෙනා ප්‍රකට කරගන්නවා. ඒ ප්‍රකට කරගෙන බොහෝ ධානයට සමවැදීම, ධානයේ තුල වාසය කිරීම, ධානයෙන් නැගී සිටීම කියන මෙන්න මේ අංග තමා තුළ මනාකොට ප්‍රකට වුණාට පස්සේ තමයි දෙවෙනි ධානයට සමවදින්නේ. එතකොට පළවෙනි ධානයේ තියෙන ඒ අංගය තමයි විතක්ක විචාර. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේ. කාමයන්ගෙන් වෙන්වෙච්ච අකුසල ධර්මයන්ගෙන් වෙන්වෙච්ච විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධානය. එතකොට මෙතන විතර්ක විචාර කියලා කියන්නේ කුසල අරමුණක සිත පිහිටුවීම. අපි හිතමු කෙනෙක් භාවනා අරමුණට ගන්නේ එයාට ප්‍රකට වෙන භාවනාවක්. අපි හිතමු මෛත්‍රිය කියලා. එතකොට මෛත්‍රී ධානයේට සමවැදුනට පස්සේ විතක්ක විචාර භාග්‍යතුන් වහන්සේ ප්‍රකට වෙන ආකාරය පෙන්නලා දෙනවා. ශ්‍රාවකයා මනාකොට එය දැනගන්නවා. ඉතින් අපිට ඒක පිළිබඳව ලස්සන උපමාවකින් විතක්ක විචාර ගැන කියලා දෙනවා නාගසේන මහරහතන් වහන්සේ. ඉතින් හරිම වටින ආකාරයට උන්වහන්සේගෙන් අහනවා මේ ප්‍රශ්නේ මිලිඳු රජතුමා, ස්වාමීනි නාගසේනයන් වහන්සේ විතර්කයේ ස්වභාවය කුමක්ද? විතර්කයේ ස්වභාවය කුමක්ද කියලා අහනවා. මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, මහරජාණෙනි, කල්පනා කිරීම යමක පිහිටන ස්වභාවය විතර්කයයි. කල්පනා කිරීම යමක පිහිටන ස්වභාවය විතර්කය. එතකොට පළවෙනි ධානයේ තුල දැන් කාමයන්ගෙන් වෙන් වෙලා ඒ විතර්කයේ තියෙන්නේ කුසල අරමුණක. අන්න ඒ තුල මනාකොට කල්පනා කිරීම පිහිටන ස්වභාවය කියනවා විතර්කය. ඊට පස්සේ රජතුමා අහනවා, ස්වාමීනි එහෙනම් ඔක හොඳට තේරුම් ගන්න උපමාවක් දේශනා කරන්න කියලා. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා, මහරජාණෙනි, ලී වඩුවෙක් මනාකොට සකස් කළ දැවය අදාළ සංදියෙහි පිහිටුවයිද ඒ විදිහම තමයි කියනවා. එතකොට මනාකොට යතු ගාලා සකස් කරපු ලී දෙකක් තියෙනකොට යම්කිසි සංදියක් සකස් කරලා ඒ තුල මනාකොට පිහිටනවා වගේ කියනවා මේක. පිහිටුවයිද ආන්න ඒ විදිහ තමයි කියනවා කල්පනා කිරීම යමක පිහිටන ස්වභාවය විතර්කයයි කියනවා. කල්පනා කිරීම යමක පිහිටන ස්වභාවය විතර්කයයි. ඊට පස්සේ අහනවා, ස්වාමීනි එතකොට විචාරයේ ස්වභාවය කුමක්ද? නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, මහරජාණෙනි, නැවත නැවත කල්පනා කිරීමේ ස්වභාවය විචාරයයි. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා අහනවා, ස්වාමීනි මේක හොඳට තේරුම් ගන්න උපමාවක් දේශනා කරන්න කියනවා. මහරජාණෙනි, ලෝහ තැටියකට මිටියෙන් ගැසූ විට ශබ්දයේ දෝංකාර දෙමින් යලි යලි ශබ්ද නගමින් පිට වී යයි. යම්කිසි තැටියකට යකඩ තහඩුවකට මිටියකින් ගැහුවට පස්සේ ඒ ශබ්දයේ දෝංකාර දෙනවා. නැවත 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 රැව්පිලි රැව් දෙමින් මේ ශබ්දය පිට වෙනවා. මහරජාණෙනි, ලී මිටියෙන් ලෝහ තැටියට ගැසීම යම් බඳුද එපරිද්දෙන් විතර්කය ගැන දත යුතුය. විතර්කය එතකොට එක්වතාවක් අර ලෝහ තැටියට ගහන එක වගේ කියනවා. ඒ නිකුත් වන ශබ්දය රාව ප්‍රතිරාව දෙමින් තිබේද විචාරයේ දත යුත්තේ ඒ අයුරින්ය. නැවත නැවත රැව්පිලි රැව් දෙමින් ඒ හඬ ප්‍රකට වීම විචාරය කියලා නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. එතකොට මේ උපමාවෙන් මේ දහම් කාරණා විස්තරයෙන් අපිට විතර්කයත් විචාරයක් මනාකොට තේරුම් ගන්න පුළුවන් ස්වභාවය උදා වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ කාරණේ අපට ඊටාම මනවින් මිලින්දක් ප්‍රශ්නය
එහෙම නැත්නම් මිලිඳු රාජ ප්‍රශ්නය පොත ඇසුරු කරගෙන පැහැදිලි කරලා දුන්නා පින්වතුනේ. පැහැදිලි කරගත යුතු ඊටාම වැදගත් කාරණාවක්. මොකද සමහර කෙනෙක් හිතාගෙන ඉන්නේ විතර්කය සහ ਵਿਚාරය කියන දෙක මේ ඒ දෙකම එකම දෙයකට කියන සමාන වචන කියලා. නමුත් ඊටාම පැහැදිලිව නාගසේන මහරහතන් වහන්සේ විතර්කය මෙයයි ਵਿਚාරය මෙයයි කියලා පැහැදිලි කළා. ඇත්තටම වචී සංස්කාර ලෙස කියවෙන්නේ විතක්ක ਵਿਚාර දෙක. ඒ නිසා මේ කාරණේ අපිට පින්වත් ස්වාමීන් වහන්සේ ඊටාම වෙනමින් පහදලා දුන්නා. ඒ සම්බන්ධයෙන් අපි විශේෂයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහි දේශනා කළා තයෝ ධම්මා පරිඤ්ඤය පිරිසිඳ දැක්ක යුතු පිරිසිඳ අවබෝධ කළ යුතු ධර්මය තුනකි. කතමේ තයෝ ධම්මා පරිඤ්ඤය පිරිසිඳ දැක්ක යුතු ඒ ධර්ම තුන කියලා කියන්නේ කුමක්ද? තිස්සෝ වේදනා. ඒ තමයි වේදනාවන් තුන. මේ තමයි කියනවා පිරිසිඳ දැක්ක යුතු කරුණ. මේ පිරිසිඳ දැක්ක යුතු තුන් කරුණ නේද සන්නස? එතකොට තුන් ආකාර වේදනාව. මේ වේදනාව කියලා කියන කාරණාව සාමාන්‍ය සන්නස ව්‍යවහාරය තුලත් වේදනයි කියලා වචනයක් කියවෙනවනේ. ඒ නිසා මේක අපි විශේෂයෙන් පැහැදිලි කරගත යුතුම එකක්. පින්වත් ස්වාමීන් වහන්සේ අපට මේ තුන් ආකාර වේදනාව පිරිසිදු දැක්ක යුතු වේදනාව ගැන පැහැදිලි කරන්න. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩසිටින අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර පින්වත්නි, අපේ ස්වාමීන් වහන්සේ ඇසුවේ පිරිසිදු දැකිය යුතු තුන් ආකාර වේදනාව ගැන. ඒ තමයි අපේ භාග්‍යතුන් වහන්සේ බුද්ධ දේශනාවේ විඳීම ගැන දේශනා කරනවා. වේදනාව ගැන. එතකොට මෙතන තුන් ආකාර කිව්වේ සැප වේදනාව, දුක් වේදනාව සහ සැප දුක් රහිත අදුක්කම සුඛ වේදනාව. වේදනාව ගැන කතා කරනකොට හරි ලස්සනයි මේ විඳීම ගැන අපේ භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. ඒ සූත්‍රයේ නම පේන පිණ්ඩූපම සූත්‍රය. එතනදී පින්වත් මහණෙනි මේ විදිහේ දෙයක් තියෙනවා. ඒ තමයි කියන සරත් කාලයේ මේ විදිහට ලොකු වැහි බිඳු වැටුණට පස්සේ පුද්ගලයෙක් ඉන්නවා කියනවා. මේ වතුර බිඳුව දිහා දැන් වැස්සේ වැටෙන වතුර බිඳුව දිහා මෙයා බලාගෙන ඉන්නවා කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට ඒ බලාගෙන ඉන්නේ පුද්ගලයා ඒ වැසි බිඳුව දිහා බලාගෙන නුවණින් මේ විදිහට විමසනවා කියනවා. එතකොට කොහොමද ඒ ගැන නුවණින් විමසා බලනකොට ඔහුට හිතෙන්නේ කියනවා මේ වැසි බිඳුව දිහා ගැන ඒක හිස් දෙයක් හැටියට. ඊට පස්සේ දී බුබුල ගැන වැටහෙන්නේ ඒක තුච්ච දෙයක් හැටියට කියනවා. ඒ දී බුබුල ගැන වැටහෙන්නේ අසාර දෙයක් හැටියටයි කියනවා. ඒ වගේ තමයි කියනවා පින්වත් මහණෙනි ඒව මේවකෝ භික්කවේ යාකාච වේදනා. ඒ වගේ පින්වත් මහණෙනි මේ දී බුබුල වගේ තමයි කියනවා මේ විඳීම් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සැප දුක් උපේක්ෂා නැත්තම් සැප දුක් රහිත මධ්‍යස්ථ විඳීම. මේ දැන් අපි කතා කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහට භාගතුන් වහන්සේ පේන පිණ්ඩූපම සූත්‍රයේ අතීත අනාගත වර්තමාන කාලයත් අවකාශයත් අතර පවතින සියලු විඳීම් ගැන භාගතුන් වහන්සේ දේශනා කරනවා. හරි ලස්සනට ওই විදිහට උපමාවෙන් කොහොමද දිය බුබුලක් හැටියට ඔන්න පේන මේ දිය බුබුල හැටියට තමයි භාගතුන් වහන්සේ ගන්නේ පේන පිණ්ඩූපම සූත්‍රයේ පෙන්වන්නේ ඔන්න මේ වේදනාව ගැන. එතකොට භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ මේ වේදනාව කියන එකට අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් සමහර ලාවට සමහර අය පටලව ගන්නවා කොහොම විඳින්න දැන් අපි දුකක් විඳිනවා ඔය වගේ විවිධ දේවල් අර්ථකථනය කරනවා කිව්වා. සාමාන්‍ය ව්‍යවහාරය තුළ මේ විඳිනවා වේදනයි කියලා කතාවක් වේදනාව කියලා කොනිටනකොට දැනෙන ඕක තමයි සමහර ලාට වේදනාව කියලා හිතන්නේ. නමුත් අපි නොයෙකුත් විවාහාර කළාට පින්වත් ස්වාමීන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ වේදනාවට ඇයි වේදනාව කියන්නේ කියලා හරිය ලස්සනට දේශනා කරනවා. ඒ තමයි සංයුත්ත නිකායෙම තියෙනවා කජ්ජනීය සූත්‍රයේ සූත්‍රේ කාදැමීම ගැන වදාළා දෙන සංයුත්ත නිකායේ කජ්ජනීය සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කිංච භික්ඛවේ වේදනං වේදේත. පින්වත් මහණෙනි වේදනාව කියලා කියන්නේ මක් නිසාද කියලා අන්න දේශනා කරනවා. ඒ තමයි කියනවා තස්මා වේදේතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා යන අර්ථේනොයි මං විදීම වේදනාව කියලා කියන්නේ කියලා. ඊට පස්සේ භාග්‍යතුන් දේශනා කරනවා කිංච වේදේති මොනවද විඳින්නේ? ඊට පස්සේ කියන සුඛම්පි වේදේති සැප. දැන් මේ අපි අද කතා කරන මාර්තුකාව.
සැප වේදනාව. දුක්ඛම්පි වේදේති දුක විඳිනවා. අදුක්ඛම සුඛම්පි වේදේති දුක් සැප රහිත බවත් විඳිනවා. පින්වත් මහණෙනි මෙන්න මේ අර්ථයනුයි විඳිනවා මේ දුක සහගත විඳීම ඊට පස්සේ සැප සහගත විඳීම දුක් සැප රහිත විඳීම විඳිනවා කියන අර්ථයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කජ්ජනීය සූත්‍රයේ වේදනාව කියලා කියන්නේ කියලා. එතකොට සමහර ලාවට පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි දැන් සමහර අය හිතනවා මේ වේදනාව සමහර අය හිතනවා මේක කර්මයක්. දැන් අපි අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ සමහර ලෙඩකින් කායික වේදනාවක් ඇති වෙනකොට වේවා එක්ක මානසික වේදනාවක් ඇති වෙනකොට වේවා සමහර ලාට කෙනෙක් හිතනවා මේ වේදනාව එක්ක සැපයක් ඇති වුණත් කෙනෙක් හිතනවා එක්ක දුකක් ඇති වුණත් කෙනෙක් හිතනවා මේ ඔක්කොම කර්මානුරූපව එන්නේ කියලා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා මෝලීය සීවක කියලා සූත්‍රයක් තියෙනවා. මේ මෝලීය සීවක හිතන් ඉන්නේ මේ ඔක්කොම දුක් මේ පුද්ගලයා සැපක් වේවා දුකක් වේවා දුක් සහභරහිත විඳීමක් විඳිනවා නම් ඒ සෑම විඳීමක්ම Taman කරපු පෙර කර්මයන්ගේ විපාක හේතුවෙන් කියලායි අර මේ කෙනා සීවක කෙනා දැනගෙන හිතන් ඉන්නේ කියන මෝලීය සීවක. නමුත් භාග්‍යවත් බුදුරජාණන් දේශනා කරනවා සීවක එහෙම කියන්න එපා. ඒක වැරදි කියනවා. හැම විඳීමක්ම එන්නේ කර්මානුරූපයි කියලා කියන්න එපා කියනවා. එතනදී යහනවා සීවක ඔබ දුක් වේදනාව විතරක් හිතලා බලන්න කියනවා. දුක් වේදනාව ගැන ගත්තොත් එහෙම කියනවා ඔබට යම් කායික වේවා දැන් දුක් සහගත විඳීමක් කායික ලැබුණොත් ඒ සමහර විට කියන ඒක රෝගයකින් ඇති වෙන්න පුළුවන් කියනවා. එතනදී භාග්‍යවතුන් දේශනා කරනවා රෝග ටික ඔක්කොම මේ පිටෙන් හට ගන්නා, සෙමින් හට ගන්නා, ඊට පස්සේ වාතයෙන් හට ගන්නා, සන්නිපාතික ආබාධ ඒ ඔක්කොම විස්තර කරනවා. එතකොට කියන්න පුළුවන්ද සීවක කියලා අහනවා. එහෙනම් ඔබ කියපු විදිහට ඒ ඔක්කොමත් හටගත්තේ රෝග පීඩා දුක් විඳීම් ඇති වුණේ එහෙනම් කර්මයකින් කියලා වැරදි නේද කියලා අහනවා. භාග්‍යවතුන් ඊට පස්සේ හරි ලස්සනට දේශනා කරනවා. ඔය පිළිබඳව ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ වගේ දෙයක් කියනවනේ මේ වගේ ආකල්පයක් දරනවා නම් ඒ පුද්ගලයා සැපක් වේවා දුකක් වේවා දුක් සහරහිත විඳීමක් විඳින්නේ ওই විදිහට කර්මයෙන් කියලා කියනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි කියනවා. ඊට පස්සේ උන් අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දුක ඒ වගේම සැප වේදනාව ඊට පස්සේ මධ්‍යස්ථ වේදනාව නැත්නම් දුක් සහපරහිත විඳීම් හටගන්නේ කොහොමද කියන එක හරි ලස්සනට පටිච්චසමුපාදයේදී දේශනා කරන පටිච්චසමුපාද විභංගය. ඒ කියපුව අපි දැන් මේ කතා කරන විඳීම් ගැන. එතකොට භාග්‍යවතුන් දේශනා කරනවා මොනවද ඉස්සෙල්ලා මේ වේදනා කියලා කියන්නේ කියලා. එතකොට එතනදී භාග්‍යවතුන් දේශනා කරන මොකද කතමාච බික්කවේ වේදනා. ඒ තමයි කියන චෛමේ බික්කවේ වේදනා කාය. ඒ තමයි පින්වත් මහණනි විඳීම් කියලා කියන්නේ මොකද? පින්වත් මහණනි විඳීම් 6 ආකාරයි කියනවා. 6 තැන්හි පිහිටිනවා කියනවා. ඒ තමයි කියන චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම. කනේ ස්පර්ශයෙන් හට ගන්න සෝත සම්පස්සජා වේදනා. ගාන සම්පස්සජා වේදනා. જીවහා සම්පස්සජා වේදනා. කාය සම්පස්සජා වේදනා. මනෝ සම්පස්සජා වේදනා. එතකොට ඔන්න 6 ආකාරයි. මේ හැම එකකම පින්න ස්වාමීන් වහන්සේ පින්නත් එතකොට අන්න කියුණා ස්පර්ශ සම්පස්සජා ස්පර්ශ හේතුවෙන් කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ දුක හට ගන්නව නම් හටගන්නේ හරි ලස්සනට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ දුක් වේවා ඊට පස්සේ සැප වේවා දුක් සැප රහිත විඳීම මේ විඳීම් හට ගන්නව නම් හටගන්නේ ස්පර්ශයෙන් කියලා. දුක් සහගත ස්පර්ශයෙන් හටගන්නේ දුක් සහගත විඳීමයි කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ සැප සහගත ස්පර්ශයෙන් හටගන්නේ සැප සහගත විඳීමයි. දුක් සැප රහිත ස්පර්ශයෙන් හටගන්නේ දුක් සැප රහිත වේදනාවයි කියලා. ඔන්න වේදනාවේ හට ගැනීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. දැන් හැමෝම හිතන් ඉන්නේ ඔක්කොම විඳීම් ඉන්නේ කර්මයෙන් කියලානේ. ඒක දැන් භාග්‍යවතුන් වහන්සේ මේ ගලවනවා ඒ දෘෂ්ටිය. එතකොට වේදනාව හටගන්නේ හේතුඵල ධහමකට අනුව කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ මේ වේදනාවේ හරි ලස්සනයි දැන් මේ අපි කතා කරන මාතෘකාවත් එක්ක ඒ තමයි මේ දුක ගැන කතා කරනවා. දුක් සහගත විඳීමක් ගැන සැප සහගත විඳීමක් ගැන දුක් සැප රහිත විඳීමක් ගැන භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා එක තැනක ඒ තමයි මේ දුක් සහගත විඳීම විඳිනකොට පුද්ගලයාට ඇති වෙන්නේ කියන පටිඝානුසය කියන එක. ඊට පස්සේ මේ සැප සහගත විඳීම තුලින් පුද්ගලයාට ඇති වෙන්නේ කියනවා රාගානුසය කියන එක. ඊට පස්සේ දුක් සැප රහිත විඳීමට ඒකේ ආස්වාද ආදීන් නිස්සරණ දකින්න නැත්නම් එයාට අහු වෙන්නේ කියන අවිජ්ජානුසයට. ඒ සම්බන්ධයෙන් තියෙන ලස්සන දේශනාවක් තියෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හුල ගැන වදාළ දෙසුම සල්ල සූත්‍රයේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ 4 වෙනි පොත් වහන්සේගේ. එතකොට දේශනා කරන පින්වත් මහණෙනි මෙන්න මේ විදිහ දුක් සැප අසෘතවත් පෘථග්ජනෙක් ඉන්නවා කියනවා. ඒක නා මොකද කරන්නේ? සැප විඳීමත් විඳිනවා. දුක් විඳීමත් විඳිනවා. දුක් සැප රහිත විඳීමත් විඳිනකොට මේ අසෘතවත් පෘථග්ජනයා මොකද කරන්නේ කියනවා? ඔන්න යාට ඇති වෙනවා කියනවා. දැන් මේ විඳිනකොට ඔන්න යා දුක් විඳීමක් යාට ඇති වෙනවා කියනවා.
දුක් වේදනාවෙන් පහස ලැබුව විට අන්න ඒ අසෘතවත් පෘථග්ජනයා මොකද කරන්නේ කියන එයා ශෝක කරනවා කියන. ඊට පස්සේ ක්ලාන්ත වෙනවා, වැළපෙනවා, පපුවේ අත් ගහ ගන්නවා, අඬා වැළපෙනවා, සී කල්පනා නැති වෙනවා. ওই විදිහට භාග්‍යවතුන් දේශනා කායිකවත් මානසිකවත් ওই විදිහට වේදනාව විඳිනකොට භාග්‍යවතුන් දේශනා කරන ඒක මේ වගේ දෙයක් කියන. දැන් දුකක් විඳිනකොට අර කෙනා තව ක්ලාන්ත වෙලා මේ විදිහට පිස්සු නටනකොට එතනදී කියනවා මොකද්ද? ඒකේ හරියට කියනවා තවත් උලකින් පහර කෑවා වගේ කියනවා. උල් දෙකකින් පහර කෑවා වගේ කියනවා. ඒ දුක් සහගත වේදනාව භාග්‍යවතුන් සුපමා කරේ හුලකට. එතකොට අන්න භාග්‍යවතුන් එතන දේශන ඒ සමීපයට දෙවෙනි හුලකුණුත් පිදුනවා. එතකොට පින්වත් භාරණි ඒ පුරුෂයා හුල් දෙකකින් වේදනාව විඳිනවා කියලා කියන්නේ කියනවා. හරි ලස්සන මේ දුක් සහගත විඳීමටත් අන්න භාග්‍යවතුන් සුපමාවක් දේශනා කරනවා. ওই විදිහට පින්වත් මහණෙනි ඔහු දුක් වේදනාවෙන් පහස ලැබුව විට මොකද වෙන්නේ කියනවා? ක්‍රෝධ සහිත වෙනවා කියනවා. ඒ දුක් වේදනාවේ නැතු ක්‍රෝධය ඇති ඔහු තුල දුක් වේදනාවෙන් හටගන්නේ කුමක්ද කියනවා? පටිඝානුසය ඇති වෙනවා කියනවා. අන්න බලන්න අසෘතවත් ප්‍රද්දජන ඒ නිසා වහා තරහ ඇති වෙනවා කියනවා. ව්‍යාපාදී, ද්වේෂය, ක්‍රෝධය ඇති වෙනවා කියනවා. අර දුක් සහගත විඳීමත් එක්ක. දැන් ඒ කියන්නේ දුක් සහගත විඳීමක් විඳිනකොට දැන් අද ගොඩක් සමහරවල් දුක් සහගත විඳීම තුළ ඉන්නකොට කෙනෙක්ට වහා ඉෂණීන් තරහ යන්නේ. එහෙමයි. අන්න එතකොට පටිඝානුසය තමයි ඒකේ ඇතුලේ තියෙන්නේ. භාග්‍යවතුන් දේශනා කරනවා. ඊළඟට භාග්‍යවතුන් දේශනා කරන ওই විදිහටම අසෘතවත් පෘථග්ජනයා මොකද කරන්නේ? දුක් සහගත වේදනාව විඳිනකොට පින්වත් මහණනි අසෘතවත් පෘථග්ජනයා කම්සප විඳීමෙන් බැහැරව දුක් වේදනාවෙන් නිදහස් වීමක් දන්නේ කියලා හිත දකින්නකොට අරයා මොකද හිතන්නේ කියනවා? කාම සැපේ සතුටින් පිළිගනිද්දී සැප වේදනාවන් ඇති වෙනවා කියනවා. මේ අසෘතවත් පෘථග්ජනයා අන්න කාම සැපේ එතකොට සතුටින් පිළිගනිද්දී යාට සැප වේදනාවක් ඇති වෙනවා කියනවා. ඒ සැප වේදනාවේදී මොකද වෙන්නේ කියනවා? යම් රාගානුසයක් ඇත්නම් ඔහුගේ සිත තුළ ඇත්තේ ඒ රාගානුසය කියනවා. ඒ රාගානුසය හටගන්නේ කියනවා. ඒ රාගානුසය තමයි වර්ධනය වෙන්නේ. එතකොට අන්න සැපය තුළ තියෙන්නේ එතකොට කාමයට එක්ක යන එකක්. අන්න එතකොට එයාගේ සිත කාමයට අහුවෙලා රාගයේ පිනා යනවා කියන සැපසහගත වේදනාවට අහුවෙලා ඉන්නකොට. එතන භාග්‍යවතුන් දේශනා කරනවා. ඊළඟට ඒ මොකද කියලාත් කියනවා භාග්‍යවතුන් එයා දන්නේ නැහැ කියනවා. මේ සැපසහගත විඳීමේ හට ගැනීමත් නැතිවීමත් කිසිම දෙයක් ගැන දන්නේ නැති නිසා කියනවා. වේදනාවේ හට ගැනීම නැතිවීම ගැන. ඊළඟට භාග්‍යවතුන් දේශනා කරනවා. ඒ තමයි දැන් ඔන්න දුක් වේදනාව ගැන කිව්වා. ඊට පස්සේ සැප වේදනාව ගැන භාග්‍යවතුන් දේශනා කළා. දැන් අදුක්කම සුඛ වේදනා. දුක් සැප රහිත විඳීම ගැන. මධ්‍යස්ථ වේදනාව. එතකොට ඒකටත් මේ සත්වයා පුද්ගලයා අහු වෙනවා කියනවා. ඒ අහුණා මොකද්ද වෙන්නේ කියනවා? සැප රහිත විඳීමෙන් සැප දුක් රහිත විඳීමෙන් යම් අවිජ්ජානුසයක් ඇද්ද? ඒ අවිද්‍යාව නිසා තමයි කියනවා එයා අහු වෙන්නේ කියනවා. එයාට අවිජ්ජානුසය ඇති වෙන්නේ කියනවා. ඒ යථාර්ථයේ තේරුම් නැති කියනවා කියනවා. ඒ යථාර්ථයේ තේරෙන්නේ නැහැ කියන භාග්‍යවතුන් දේශනා කරනවා. ඒ අදුක්කම සුඛ වේදනාවේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් ඒ ආකාරයෙන්ම දන්නේ නැති නිසා කියනවා අර ඒකින දුක් සැප රහිත විඳීමට අහු වෙලා අවිජ්ජානුසයෙන් පෝෂණය වී මේ සසර ගමන යන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔන්න ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ වේදනාවන්ගේ යථා ස්වභාවය නුවණින් පිළිසින් දකින්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට පින්වත් මහණනි මේ වේදනාවන් තුන ගැන මේක තියෙන අනිත්‍ය සූත්‍රයේ. මේ යථා ස්වභාවය පිළිසින් දකින්න ඇති සංයුත්ත නිකායම මේ වේදනා තුන පින්වත් මහණනි අනිත්‍ය වශයෙන් අනිත්‍යයි. සංකතයි. දැන් අපි කලින් මාතෘකාවල කතා කරන්නේ සංකතය. ඒක හට ගැනීම ලක්ෂණ තියෙන ওই විදිහේ. ඒතර සංකතයක් වශයෙන් පටිච්චසමුප්පාදයෙන් හැදුණු දෙයක් වශයෙන්, ඡේවී යන ස්වභාවයෙන් යුතු දෙයක් වශයෙන්, නැසී යන ස්වභාවයෙන් යුතු දෙයක් වශයෙන්, ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයෙන් දෙයක් වශයෙන් ওই වේදනා තුන ගැන දන්නකොට අන්න දැන් අපේ මේ ස්වාමීන් වහන්සේ වගේ මේ ප්‍රශ්නේ තියෙන විදිහට මොකද්ද අන්නේ කෙනාට වේදනාව පිළිසිඳ දැකීමේ වාග්ය ඒ ශ්‍රාවකයන් වහන්සේට උදා වෙනවා කියනවා. මේ තුන් ආකාර වේදනාවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංකත වශයෙන් පටිච්චසමුප්පන්න වශයෙන් නුවණින් පිළිසිඳ දකින්නකොට. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ කාරණේ පැහැදිලි කරනකොට මට සිහිපත් වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේරගතාවේ මේ වේදනාව ගැන. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා යම් කෙනෙක් සැප වේදනාව දුකක් හැටියට දකිනවා නම් දුක් වේදනාව හුලක් හැටියට දකිනවා නම් දුක් සැප රහිත වේදනාවට මුලා වෙන්නේ නැත්තම් එයා මේ ලෝකෙට බැඳෙන්නේ කොහොමද කියලා නේද සායනස. එතකොට මේක අට කතාවේ විස්තර වෙනවා පින්වතුනි. සාමාන්‍යයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් දුක් වේදනාව කියන එක නම් ප්‍රකටයි. එහෙම හඳුන ගන්න පුළුවන් එකක්. සැප වේදනාව කියන එකත් ප්‍රකටයි. මේකත් හඳුන ගන්න පුළුවන් එකක්.
සාමාන්‍ය මිනිස්සුෙකුට මේ දුක් සැප රහිත වේදනාව කියන එක අඳුනන්න අමාරුයි. ඒක අට කතාවේ තෝර බේර ගන්න කියනවා මෙහෙම. හොඳ සිහියෙන් බලන්න කියනවා. දුක් වේදනාව තියෙනවා නම් යම් වෙලාවක එතන අපි දන්නවා දුක් වේදනාව තියෙන්නේ කියලා. සැප වේදනාව යම් තැනක තියෙනවා නම් අපි එතනත් දන්නවා දැන් සැප වේදනාව තියෙන්නේ කියලා. යම් තැනක දුකත් සැපත් නැත්තම් එතන වේදනාවක් නැතුව නෙමෙයි කියනවා ඒ තියෙන්නේ. එතන තියෙන්නේ දුක් සැප රහිත වේදනාවයි කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. පින්වතුනි මේක අට කතාවේ තියෙන ඔබට කියවන්න බොහොම අඩුවෙන් ලැබෙන නිසා අපි මේ උපමාව කියන්නේ. ඒක හරියට මේ වගේ කියනවා දඩයක්කාරයෙක් මුවෙක් පස්සේ පන්නගෙන ගියා. ඒ මුවා පස්සේ පන්නගෙන යනකොට මේ මුවා කැලේ තනකොළ තලාගෙන දුවනවා. දුවගෙන ගිහිල්ලා මේ පන්නගෙන යන දඩයක්කාරයට දැන් අර මුවා තලාගෙන ගියපු පාර හම්බ වෙනවා. ඒ පාර ඔස්සේ ඔහු යනකොට එකපාර ගල් තලාවක්. ඒ ගල් තලාවේ තැළුණ කිසිම සටහනක් නැහැ. එතකොට දඩයක්කාරය කලබල වෙන්නේ නැහැ කියනවා මේ මුවා මොකෝ එකපාර මෙතනින් අතුරුදහන් වුණාද කියලා. එතකොට දඩයක්කාරය කරන්නේ ගල් තලාව යම් තැනකින් ඉවර වෙනවද? ඒ තැනට ගිහින් ආයෙ විපරම් කරලා බලනවා කියනවා. ආයෙත් තැලෙන්න පටන් ගත්ත තැනක් තියෙනවද කියලා. එතකොට ඔහුට පේනවා කියනවා මනාකොට ආයෙමත් කැලේ තලාගෙන ගිහින් තියෙනවා. එතකොට දඩයක්කාරයා ඒකාන්ත කොට නිෂ්ඨාවකටපත් වෙනවා. එහෙනම් මූ අතුරුදහන් වුණා නෙමෙයි. මූ මේ ගල් තලාව උඩින්මයි ගියේ. ආන් ওই වගේ තේරුම් ගන්න කියනවා. යම් වෙලාවක සැප වේදනාවක් නැද්ද? යම් වෙලාවක දුක් වේදනාවක් නැද්ද? එතන තියෙන්නේ සැප දුක් රහිත විඳීමයි. හැබැයි පින්වතුනි එතකොට අපි මේ වේදනා තුنين වෙන් වෙලා එක මොහොතක්වත් ගත කරන්නේ නැහැ. එක්ක අපි සැපක් තුල ඉන්නවා, එක්ක දුකක් තුල ඉන්නවා, එක්ක සැප දුක් රහිත තැන ඉන්නවා. මේ තුනම ගැන තමයි ශ්‍රාවකයා විමසන්න ඕනේ. හරියට අසාර වූ දිය බුබුලක් වගේ නේද සන්නහස. ඒකට මට මතකයි හරි ලස්සන සිදුවීමක් තියෙනවා ධම්මපදේ. එක ස්වාමීන් නමක් ඔය මානසිකාරයෙන් තමන්ගේ ජීවිතේ හටගන්න වේදනාවන් ගැන හොඳට මෙනෙහි කර කර වැඩම කළා කියනවා සවැත් නුවරට. ඔය වඩිනකොට උන්වහන්සේට මේ වර්ෂාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. උන්වහන්සේ මේ සවැත් නුවර පොඩි අම්බලමක් තිබිලා තියෙනවා. මේ අම්බලමට ගොඩ වැදුනා. අම්බලමේ වාඩි වෙලා ඉන්නකොට මේ වැහි බිඳු මෙහෙම වැටිලා බිඳිලා යන උන්වහන්සේට පේනවා. එතකොට උන්වහන්සේට ඒ සිදුවීමයි තමන් වහන්සේගේ මානසිකාරයකින් දෙක ගැළපිලා ගියා. හිත හරිය සන්තෝෂයටපත් වුණා. අනේ අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ වේදනා කියලා කියන්නේ අසාර වූ දිය බුබුලක් වගේ කියලානේ. මේ දිය බුබුලි මොන සාරයක්වත් නැහනේ. එහෙනම් සැප වේදනාවෙත් සාරයක් නැහැ, දුක් වේදනාවෙත් සාරයක් නැහැ, උපේක්ෂාවෙත් සාරයක් නැහැ කියලා උන්වහන්සේ නුවණින් විමසනකොට ඒ කාලේ ශාස්ත්‍රීය සම්පත්තිය අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ ගාථාවක් වදාරනවා. යථා බුබ්බුලකම් පස්සේ යථා පස්සේ මරීචිකං. මේ ජීවිතය ගැන වහා සිඳී බිඳී යන දිය බුබුලක් වගේ නම් දකින්නේ. මේ ජීවිතය ගැන හඳුනගන්න දේවල් මිරිගුවක් වගේ නම් දකින්නේ. ඒවං ලෝකං අවෙක්ඛන්තං. ඔය විදිහට නම් ලෝකය ගැන දකින්නේ මච්චු රාජා නපස්සති. භික්ෂුව ඔබ මාරයට පේන්නේ නැහැ කියලා. ওই ගාථාවෙම වීරිය උපදවගෙන නික්ලස් වාවයට පත්වනා කියන ඒ රහතන් වහන්සේ නිසා පින්වතුනි මේ වේදනාවල් පිරිසිඳ දැකීම පිණිස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් තුන බැගින් කාරණාවක් විස්තර කරනවා. ඒ තමයි දැන් අපි මේ වෙනකොට කතා කළා තුන බැගින් කාරණාවල බොහෝ උපකාරී වන ධර්ම තුනක් තියෙනවා. සත්පුරුෂ ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයත්, ධම්මානුධම්ම පටිපදාවත්. වැඩි යුතු ධර්ම තුනක් තියෙනවා. ඒ තමයි අර සමාධි තුන. ඊළඟට පිරිසිදු දැක්විය යුතු කාරණා තුන තමයි තුන් ආකාර වේදනා. තයෝ ධම්මා පහතබ්බා. ධර්ම තුනක් ප්‍රහාණය කළ යුත්තේය. කතමේ තයෝ ධම්මා පහතබ්බා. මොනවද මේ ප්‍රහාණය කළ යුතු ධර්ම තුන? තිස්සෝ තණ්හා. ඒ තමයි කියනවා ත්‍රිවිධ තණ්හාව. පින්වත් ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් මේ දේශනාවේ ප්‍රහාණය කළ යුතුයි කියලා වදාරන මේ ත්‍රිවිධ තණ්හාව කියන්නේ කොමක්ද? පින්වත් ස්වාමීන් වහන්සේ
අපි මේ කතා කරන සියල්ලම අපි ආදරෙන් සරණ ගියපු අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ විස්මිත අවබෝධය. එතකොට අපිට ශාස්ත්‍රූ සම්පත්තිය ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාවේ අපි හිත පහදවා ගන්නට ඕනේ මේ වගේ උතුම් ගාම්භීර ධර්මයන් කතා කරමින් අපේ ජීවිතය ධර්මයෙන් සුවපත් කරගන්න උත්සාහවත් වෙන එක ගැන. ඉතින් අපි වේදනාව ගැන දැන් කතා කළා. එතකොට බුදුරජාණන් වහන්සේට හැර මේවා විග්‍රහ කරගන්න වෙන ක්‍රමයක් නැහැ අනිත් අයට. මොකද විශාල ප්‍රඥාවක් පින්බලයක් තියෙන්න ඕන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල සාක්ෂාත් කළේ බෝධි මූලයේදී. උන්වහන්සේ බෝධි මූලයේදී සම්පූර්ණයෙන්ම දුක ප්‍රහාණයට පත් කරලා අමා මහ නිවන සාක්ෂාත් කළා. විමුක්තිය සාක්ෂාත් කළා. එතකොට භාග්‍යතුන් වහන්සේට මනාකොට වැටහුණා මේ චතුරාර්ය සත්‍ය ධර්මය. උන්වහන්සේ එකක් එකක් ගානේ විස්තර කරගත්තා. එතකොට දුක කියන්නේ ආර්ය සත්‍යයක් කියලා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ වෙනකොට අවබෝධ කරගත්තා. එතකොට දුක හටගන්න හේතුව අවබෝධ කළා. ඒ කියන්නේ දුක හටගන්න හේතුව ප්‍රහාණය කළ යුතුයි. ඒක දෙවෙනි ආර්ය සත්‍ය. එතකොට ස්වාමීන් වහන්සේ මේ දුක කියන ආර්ය සත්‍යයත් දුක හටගන්න හේතුව ප්‍රහාණය කළ යුතුයි. නමුත් ඒක ප්‍රහාණය කරන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් තොරව දන්නේ නැහැ. එතකොට දුකත් දුක හදන හේතුවත් ලෝකෙ හැමදාම තියෙන ධර්මතා දෙකක්. හැබැයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් තොරව දුක්ඛ නිරෝධයක් ගැන අහන්න ලැබෙන්නේ නැහැ. ඒක විශිෂ්ට ඥාණයෙන් පරිපූර්ණ අවබෝධයෙන් සාක්ෂාත් කළ යුතු දෙයක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමක් ඉස්සර වෙලාම තමන්ගේ ජීවිතය තුල අත්දැකලා ශ්‍රාවකයන්ට කියලා දෙන්නේ. ඊගාවට ඒ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව ලෝකේ නැහැ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ සොයාගන්නේ. එතකොට ප්‍රහාණය කළ යුතු ධර්මතා තුන අතරට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ කාම තණ්හාවත්, භව තණ්හාවත්, විභව තණ්හාවත් දුක හදන හේතුව. එතකොට බුදුරජාණන් වහන්සේ අපේ පෙන්නනවා මේ දුක හදන හේතුව දුක්ඛ සමුදය කියන ආර්ය සත්‍ය කුමක්ද කියලා. උන්වහන්සේ බෝධි මූලයේදී පළමුවෙන්ම සාක්ෂාත් කරපු අවස්ථාවේ ඒ දුක හදන හේතුව මෙන්න මේ විදිහට විස්තර කරනවා ස්වාමීන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී ඉදං කෝ පන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. පින්වත් මහණෙනි මේ දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය කුමක්ද? දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය කුමක්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රාභි නන්දනි. යම් මේ තණ්හාවක් වේද පෝනෝ භවිකා පුනර්භවය ඇති කරලා දෙන නන්දි රාග සහගත ආස්වාදයෙන් ඇලී යන తත්‍ර తත්‍රාභි නන්දිනි. ඒ තන සතුටින් පිළිගන්න. ඒ තමයි සේයතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට ඔතනින් නැවතුනේ නැහැ. උන්වහන්සේ දේශනා කරනවා ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. පින්වත් මහණෙනි මට බෝධි මූලයේදී මේ දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය පුබ්බේ අනනුස්සුතේසු ධම් පෙර නොවූ විරු ආකාරයට අවබෝධ වුණා කියනවා. චක්කුං උදපාදි දහම් ඇස මේ පිළිබඳව පහළ වුණා. ඥානං උදපාදි ඥානය පහළ වුණා. පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා. ආලෝකේ පහළ වුණා. එතකොට උන්වහන්සේ ඒ වෙලාවේ තේරුම් ගන්නවා මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්කවේ. පින්වත් මහණෙනි මේ දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය පහතබ්බං ප්‍රහාණය කළ යුතුයි කියලා පෙර නොවූ විරු ආකාරයට. ඒ කියන්නේ තණ්හාව ත්‍රිවිධ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි කියලා පෙර නොවූ විරු ආකාරයට අවබෝධ වුණා කියනවා. චක්කුං උදපාදි දහම් ඇස පහළ වුණා. ඊගාවට ඥානං උදපාදි ඥානෙ පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා.
ආලෝකය පහළ වුණා. ඊගාවට තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්කවේ. මේ දුක හදන දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය ප්‍රහාණය වුණා කියලා උන්වහන්සේට පෙර නොවිරු ආකාරයට බෝධි මූලයේදී අවබෝධ වුණා කියනවා. ඒ කියන්නේ දහම් මැස පහළ වුණා, ඊගාවට ඥානෙ පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා. එතකොට මෙන්න මේ ආකාරයට ආකාර තුනකට දුක හදන හේතුව දුක්ඛ සමුදය පිළිබඳව උන්වහන්සේ සාක්ෂාත් කළා. ඒ සාක්ෂාත් කරලා තමයි සම්පූර්ණයෙන් ඒ තණ්හාවෙන් නිදහස් වුණා කියලා උන්වහන්සේ දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණීන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව තුල සම්මා සම්බුදුයි කියලා ප්‍රතිඥා දුන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ මෙතන එතකොට කාම තණ්හා කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ඉෂ්ට වූ, කාන්ත වූ, ප්‍රිය වූ, මනාප වූ, ඊගාවට කාම ආස්වාදයේ ලබලා දෙන, කෙලෙස් උපද්දවලා දෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඊගාවට භව තණ්හාව කියලා කියන්නේ මේ සංසාරේ සැප විඳිමින් සැරිසරා යන්න තියෙන කැමැත්ත. ඊගාවට ඒ තණ්හා දෙක, කාම තණ්හාවත් භව තණ්හාවත් නිරුද්ධ වුණාට පස්සේ විභව තණ්හාව වෙනවා. නොපැවැත්මට තියෙන කැමැත්ත. මේ සසර දුකයි කියලා තේරෙනවා, ඉපදීම දුකයි කියලා. හැබැයි ඒකෙන් නිදහස් වෙන්න මාර්ගයේ දන්නේ නැති නිසා විභව තණ්හාව තමන් තුළ ඇති වෙලා සමහර විට සිතත් කයත් නොදැනෙන්න භාවනා කරනවා. නමුත් නැවත ගිහිල්ලා උපතක් ලබනවා අසඤ්ඤ ලෝකවල. නමුත් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය කියන්නේ මේ ත්‍රිවිධ තණ්හාවම දුක්ඛ නිරෝධේ නම් වූ තුන්වෙනි ආර්ය සත්‍යයේදී ඉතිරි නැතුව නිරුද්ධ කළා. ඉතින් ඒක තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රහාණය කළ යුතු ධර්මයන් තුන හැටියට කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. ඉතින් ස්වාමීන් වහන්සේ තුන්ආකාර තණ්හාව සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ප්‍රහාණය කළ යුතු ධර්මයක් ලෙස වදාළ කරුණ අපට පැහැදිලි කළා. භාග්‍යතුන් වහන්සේ එක තැනක දේශනා කරනවා තණ්හක්කයෝහි රාද නිබ්බාන. රාදෙහිනි තෘෂ්ණාව ෂය වීමමයි නිවන. එහෙමනම් මේ තණ්හාවන් තුنين කෙනෙක් නිදහස් වුණා. එහෙම නැත්නම් මේ තණ්හාවන් තුන ප්‍රහාණය කළා කියලා කිව්වේ ඔහු පරම සැපයටපත් වුණා. එහෙනම් මේ ලෝකේ යමක් ප්‍රහාණය කළ යුතුයි, දුරු කළ යුතුයි කියලා යම් කාරණා තුනකට කියන්න පුළුවන් නම් ඒකාන්තයෙන් ඒ කාරණා තුන මේ ත්‍රිවිධාකාර තණ්හාවමයි. ඒ තමයි ප්‍රහාණය කළ යුතු ධර්ම තුන. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා දසුත්තර දේශනාව තුළ තයෝ ධම්ම හාන භාගියා. ධර්ම තුනක් තියෙනවා. ඒ ධර්ම තුන මේ ජීවිතේ පරිහානියට පත් කරනවා. පිරිහීම ඇති කරලා දෙනවා. ඔය හාන භාගිය ධර්ම තමයි තීනී අකුසල මූලානි. අකුසල මුල් තුනයි. ඔය අකුසල මුල් තුන ගැන නම් මං හිතන්නේ පින්වතුන් බොහෝසේ මේ කාරණාව අහලා තියෙන එකක්. අකුසල මූල තුනයි. අකුසල මූල කියලා කිව්වේ අකුසල් සියල්ල හටගන්න මුල් වෙන මූලික අකුසල් තුනක් තියෙනවා. ඒ තමයි ලෝභෝ අකුසල මූලං. ලෝභය අකුසල මූලයකි. දෝසෝ අකුසල මූලං. ද්වේෂය අකුසල මූලයකි. මෝහෝ අකුසල මූලං. මෝහය අකුසල මූලයකි. මේ අකුසල් මුල් කියන ඒවා අපි බොහොම හොඳට පැහැදිලි කරගත යුතු කාරණා. මොකද මේ සංසාර ගමනේ යන අපි හැමෝම ගාව මේක තියෙන කරුණක් නිසා. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ මා කල්පනා කළා අපි මේ කාරණා එකින් එක පින්වතුන්ට පැහැදිලි කරලා දෙන එක බොහොම වටිනවා කියලා. ඒ නිසා ස්වාමීන් වහන්සේ පළමුවෙනි අකුසල මූලය. දැන් මේවා අකුසල මුල් කියලා හඳුනගත්තේ අපේ ශාස්ත්‍රුන් වහන්සේනේ නේද සන්නස? ඒ ශාස්ත්‍රුන් වහන්සේ තමයි මේ අකුසල මුල් කියලා මේවා හඳුනගත්තේ. උන්වහන්සේ මේ අකුසල මුල් මුලින්ම උදුරා හැලුවා. ඒ වගේම මේ ධර්මයේ දේශනා කරන අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ අකුසල් මුල් මුලින්ම උදුරාහල උත්තමයෙක්. ඒ නිසා මේ නිකලස් උතුමන් වදාළ මේ උතුම් කාරණාව මූලික දේශනාව ඇසුරෙන්න ලෝභය නම් වූ අකුසල මූලය ගැන පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දෙන්න. පින්වත්නි අපේ ස්වාමීන් වහන්සේ වගේ ලෝභය
ලෝභය කියන්නේ අකුසල මූලයක් කියන එක. එතකොට මේ අකුසල් මුල් ගැන භාග්‍යතුන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ එක වර්ණනා කරනවා, ඒක අගය කරනවා. ඒ තමයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේම දේශනා කරනවා සම්මා දිට්ඨි සූත්‍රය. මෙන්න මේවා තමයි අකුසල්, මේවා තමයි අකුසල් මුල්. මේ අකුසල් ගැනත් අකුසල් මුල් ගැනත් දැන ගැනීම ඔහුගේ සම්මා දිට්ඨිය කියලා. එතකොට එතනදී අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන අකුසල් මුල් ඒ තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන වගේ අපේ ස්වාමීන් වහන්සේත් කිව්වා වගේ මොකද්ද මේ ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට ඔන්න අකුසල් මුල්. එතනදී දේශනා කරනවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝභේ මුල් කරගෙන, ඒ කියන්නේ මේ කියන අකුසල් මුල් කරගෙන අපි දැන් කතා කරන්නේ ලෝභයනේ. ලෝභේ මුල් කරගෙන මේ සත්වයා සතුන් මරනවා කියනවා. හොරකම් කරනවා කියනවා. වැරදි කාමසෙන යෙදෙනවා කියනවා. බොරු කියනවා කියනවා. කේලම් කියනවා කියනවා. පරුස වචන කියනවා කියනවා. හිස් ඒ කියන්නේ දස අකුසලයේම යෙදෙනවා කියනවා. එතකොට ඒකට උපකාරුණේ මොකද්ද? අර අකුසල මූලේ නම් වූ ලෝභයයි කියන්නේ. එතකොට ඔන්න සම්මා දිට්ඨි සූත්‍රයේ මේ කාරණාව තියෙනවා. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අංගුත්තර නිකාය හරි ලස්සනයි. ඒ තමයි පින්වත් මහණෙනි මෙන්න මේ ලෝභය මේ දේශනා කරනවා මොකක්ද? ඒ තමයි කියනවා ලෝභයේ අකුසලයන්ට මුල් වෙන දෙයක් කියන එක භාග්‍යතුන් වහන්සේ හරිය ලස්සනට දේශනා කරනවා. ඒ තමයි තීනිමාන බික්කවේ අකුසල මූලානි. ඔන්න අකුසල මූල තුනක් තියෙනවා. ඒ තමයි ඔන්න ලෝභ දේශ මොහ. ඔන්න ඒකෙන් පළවෙනිටම ලෝභය අකුසලයන්ට මුල් වෙන දෙයකි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යදපි බික්කවේ ලෝභෝ තදපි අකුසලං. ඒ තමයි කියන පින්වත් මහණෙනි යම් කිසි ලෝභයක් ඇත්නම් ඒකම තමයි කියනවා අකුසලය. එතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලෝභී පුද්ගලයා දැන් අර සම්මාදිට්ඨි සූත්‍රයේ කියපු කාරණාව මෙතනත් දේශනා කරනවා. ලෝභී පුද්ගලයා කයෙන්, වචනයෙන්, මනසින් යමක් රැස් කරනවා නම් ඒකත් අකුසලයක්. එතකොට අන්න ඒ අකුසලයට මුල් වෙලා තියෙන්නේ ඒ කයින් වචනෙන් අකුසල් කරන්න මුල්ුනේ යන්නේ ලෝභේ නම් අකුසල් මූලේ. ඒකත් අකුසලයක්. ඉතින් දේශනා කරන භාග්‍යවතුන් හරිය ලස්සනයි. ලෝභේ විසින් යට කර දැමූ සිත් ඇති. ලෝභේ විසින් වෙලාගත් සිත් ඇති ලෝභී පුද්ගලයා. ඔන්න එයාගේ ස්වභාවය කියනවා මම බලවත් වෙමි. මම මේ විදිහේ බලයක් උපදවාගෙන සිටිමි කියලා අන් අයට වදදීම් කරනවා කියනවා. අන් අය සිර කිරීම කරනවා කියනවා. අන් සතු දේ පැහැර ගන්නවා කියනවා. අන් අය රටින් නිරපනවා කියනවා. අමිහිරි දුක් වේදනා සත්වයින්ට කරනවා සිද්ධ කරනවා කියන මේ ආකාරයෙන් ඔහු තුල ලෝභයෙන් උපන් ලෝභයම මුල්ලු ලෝභයම හටගත් ලෝභයේ ප්‍රත්‍යයෙන් අනේක විද වූ පාපී අකුසල් අන්න ඔහු අතින් කරනවා කියලා කියනවා. ඊට පස්සේ මේ ලෝභය කියන්නේ කුමක්ද කියන එක තනි වචනයකින් අපේ භාග්‍යවතුන් හරිය දේශනා කර හරි ලස්සනට දේශනා කරනවා. ඒ තියෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ. ඒ තමයි කියනවා තංකින් මඤ්ඤත මේක කියන්නේ සාල්හා කියලා කියන පුද්ගලයෙකුට තමයි භාග්‍යවතුන් වහන්සේත් එක්ක මේ ධර්ම සාකච්ඡාව සිද්ධ වෙන්නේ. එතකොට සාල්හා කියන කෙනාට කියනවා තංකින් මඤ්ඤත සාල්හා අත්ති ලෝභෝ හෝති. පින්වත් සාල්හ මේ ගැන ඔබ මොකක්ද හිතන්නේ කියලා කියනවා. ඒ තමයි කියනවා ලෝභය කියලා කියන්න පුළුවන් නම් යම්කිසි දෙයකට ලෝභය නම් වූ අකුසලයේ කියලා යමකට දෙයකින් තනි වචනෙන් කියන්න පුළුවන් නම් ඒ තමයි කියනවා මොකද්ද අභිජ්ජාතිකෝ අහංසාල ඒ තමත්තන් වදාමි. ඒ භාගතුන දේශනාවක ලෝභය කියලා කියන්න පුළුවන් නම් ඕකේ තේරුම හැටියට මම කියන්නේ අභිජ්ජාවටයි කියනවා. දැන් අපි ධර්මයේ අහලා තියෙන අභිජ්ජා විෂම ලෝභ ඔන්නෝම එකේ තනි වචනයකට ලෝභය ගන්න පුළුවන් නම් භාගතුන දේශනා කරන ලෝභය කියලා හඳුන්වන්න පුළුවන් කියන අභිජ්ජාවටයි කියනවා. ඉතින් අභිජ්ජාව කියලා කියන්නේ ධර්මයේ භාගතුන දේශනා කරන්නේ අන්සතු දේ තමා සතු කර ගැනීම තියෙන ආසාව අභිජ්ජා. දස අකුසල වල තියෙන්නේ. එතකොට අන්න අභිජ්ජාව. එතකොට භාගතුන දේශනා කරන ඔන්න ඔය අභිජ්ජාවෙන් ඉන්න කෙනා මොකද කරන්නේ පින්වත් සාල්හ මේ ලෝභී පුද්ගලයා ලෝභයෙන් යට වූ සිතින් ලෝභයේ වැළඳගත් සිතින් යුතුව ඔහුට බොහෝ කාලයක් ඒ ලෝභය ඒ අභිජ්ජාව අහිත පිනිස දුක් පිනිස පවතිනවා. ඒ හේතුවෙන් අන්න අර වගේම දේශනා කරන ප්‍රාණඝාතය කරනවා හොරක. ඒ කියන්නේ එහෙනම් අභිජ්ජාව මුල් කරගෙන සත්‍ය ප්‍රාණඝාතය කරනවා. හොරකම කරනවා. පරදාරී ස්ත්‍රීන් සේවනය කරන බොරු කියන ওই විදියට කරලා මේ හේතුවෙන් භාගතුන දේශනා කරන එයා දුගතිය උපදිනවා කියලා. ඊළඟට භාගතුන දේශනා කරනවා හරි ලස්සන එකක්. මේ ලෝභය කියන්නේ කොමකට තවත් මූලයක්ද කියලා. ඒ තමයි කියන තීනිමානි බික්කවේ නිදානානි කම්මානං සමුදය. පින්වත් මහණනි මේ කර්මයන්ට කරුණු තුනක් උපකාර වෙනවා කියනවා. කර්මයන්ගේ හට ගැනීම පිණිස.
ඒකෙන් පළවෙනි එක කියනවා. ඒ තමයි කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා ලෝභෝ නිදානං කම්මානං. භාග්‍යතුන් වහන්සේ ලෝභය යනු කර්මයන්ගේ හට ගැනීමට හේතුකාරකයක් කියනවා. ඒතර කර්මය කියන්නේ සංස්කාරයක්. ඒතර කර්මයන්ගේ හට ගැනීමට හේතුකාරකයක් කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝභය. මේ ලෝභයේ විසින් පින්වත් මහයි ලෝභයේ විසින් කරන ලද ලෝභයේ විසින් උපන් ලෝභයේ පදනම් කොටගෙන ලෝභයෙන් හටගත්තා වූ යම් කර්මයක් ඇද්ද ඒ කර්මය අකුසලයක් කියනවා. එතකොට ඒ කර්මය යන අකුසලයක්. ලෝභයේ මුල් වෙලා කරන්නේ අකුසල. එතකොට අකුසලයක්. ඒ කර්මයේ වැරදි දෙයකි. ඒ කර්මයේ දුක් විපාක සහිත දෙයකි. ඒ කර්මය තවත් එබඳුම කර්ම හට ගැනීම පිණිස හේතු වන්නේ යන්නේ. සංකතං අபிසංකර සංස්කාරයක් පිණිසයි කර්මය උපකාර වෙන්නේ. කර්මයකටත් උපකාර වෙන්නේ මොකද්ද? ලෝභය. ඒතර ලෝභයෙන් කර්මයක් උපද්දවනවා කය වචනීය මුල් කරගෙන. ඊට පස්සේ අන්න ඒක භාග්‍යතුන් දේශනා කරන ඒ කර්මය තවත් කර්මයක් හට ගැනීමකට හේතු වෙනවා. නැවත උපතකට ඒ කර්මය කර්ම නිරුද්ධ වීම පිණිස නම් පවතින්නේ නැහැ කියනවා. එතකොට ඒ කියන්නේ ඒක විපාක විඳවලාමයි අවසන් කරන්න තියෙන්නේ කියලා. එතකොට ලෝභය කියන්නේ භාග්‍යතුන් දේශනා කළේ අකුසල මූලක් හැටියට. ඒ රැස් වෙන්නේ කුමක්ද? අකුසල් කියලයි භාග්‍යතුන් දේශනා කළේ. මේ පින්වත් ස්වාමීන් වහන්සේ ලෝභය නම් වූ අකුසල මූලයේද ලෝභය ගැන කතා කරනකොට බුද්ධ දේශනාවේ තියෙනවා මේ ලෝභයේ ස්වභාවය. ලෝභයෙන් හිත මේ ලෝභයට යට වෙච්ච කෙනාට භාග්‍යතුන් වහන්සේ වදාළේ අන්ධයා කියලා කියන්න පුළුවන් කියනවා. ඒ ලෝභයේ ස්වභාවය තමයි කියනවා ලෝභෝ භික්කවේ අන්ධකරණෝ. මහණනි මේ ලෝභය යනු සත්වයාව අන්ධ කරන දෙයයි. අචක්කු කරනෝ මේ සත්‍යයාගේ ඇස නැති කරන දෙයයි. එතකොට එතන ඇස කියලා කිව්වේ අන්ධ කරනවා කියලා කිව්වේ මේ අපි මේ සාමාන්‍යයෙන් පියවිහ කියලා කියන එක නෙමෙයි. මේ ගොරෝසු ඇස නෙමෙයි. ඔහුගේ අන්ධ වෙන්නේ මොකද්ද? නුවණැස. නුවණැස අන්ධ වෙනවා. නුවණැස නැති වෙලා යනවා. ඊළඟට අඥාන කරනෝ ලෝභය විසින් මේ පුද්ගලයාව අඥානෙක් මෝඩයෙක් බවට පත් කරවනවා කියනවා. ලෝභෝ භික්කවේ විඝාත පක්කිකෝ මහණෙනි ලෝභය මේ සත්වයාව දුකට ඇද දමන්නේය. ලෝභෝ භික්කවේ අනිබ්බාන සංවත්තනිකෝ මහණෙනි ලෝභය නිසා මේ සත්වයාට නිවන් දැකීමට ලැබුණු අවස්ථාව අහිමි වන්නේ කිව්වා. එතකොට ලෝභය කියන එක ඇත්තටම අමිත්‍රෙක් විදිහටනේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළේ නේද? ලෝභය කියලා කියන්නේ තමන් තුළම හටගන්න තමන්ගේ ව්‍යසනය තමන්ගේ විනාශය හදන අමිත්‍රයෙක්. අද කාලේ මේ වර්තමාන ලෝකේ අපි ගත්තාම පින්වතුනේ අපි සමහර විට වර්තමානයේ උස බිල්ඩින් දැක්කහම ටිකක් සුඛෝපභෝගී වාහන දැක්කහම අනිකුත් තාක්ෂණික උපකරණ දැක්කහම අපි හිතනවා ලෝකේ ගොඩක් දියුණු වෙලා කියලා. නමුත් පින්වතුනේ මේ වර්තමානයේ සකස් වෙන හැම දෙයකින්ම මූලිකෝ මේ ලෝභය කියන දේ වඩවන දේවල්මයි හැදෙන්නේ. ලෝභය කියන අකුසල මූලයේ වැඩෙනවා කියන්නේ ලෝභය මුල් කරගෙන හටගන්න සියලු අකුසල් එතන වැඩෙනවනේ නේද සන්නාස. මට මතකයි ඔය එක සිදුවීමක් අපට අහන්න ලැබුණා ස්වාමීන් වහන්සේ. මේ අවුරුදු 40ක විතර මිනිස්සෙක් ඔහුට ඒ වෙනකොටත් හිටියා දරු 3 දෙනෙක්. මට මේ සිද්ධිය මතක විදිහට ස්වාමීන් වහන්සේ දරුවෝ එක දරුවෙක් වයස අවුරුදු 12ක විතර. අනිත් දරුවට වයස අවුරුදු 8ක් විතර. අනිත් දරුවා ගෑනු ළමෙක් ඒ පොඩි කෙල්ල අම්මගෙන් කිරිබොන වයසේ. එහෙමයි. එතකොට මේ මහත්තයා වැඩ කරලා තියෙන්නේ මේ මිනිස්සයා වැඩ කරලා තියෙන්නේ මේ වෙන ආයතනයක අර පරිගණක අංශේ. ඒ වැඩ කරනකොට මේ තාක්ෂණය කියන එක දැන් අපි හිතන්නේ මහා දියුණුව හදලා දෙන එක කියලානේ. මේකෙන් මෙයා දැන් තියෙනවනේ ස්වාමීන් වහන්සේ නොයෙකුත් සමාජ මාධ්‍ය ක්‍රම මේ වගේ නොහොබිනා සම්බන්ධයක් පටන් ගත්තා. ඒ සම්බන්ධය පටන් ගෙන තියෙන කාන්තාව අවුරුදු 22ක 23ක කාන්තාවක්. ඒතකොට මේ මනුස්සයාට අවුරුදු 40ක් ඊටත් වැඩි වගේ. මේක දුරදිග ගියා. මේක දුරදිග යනකොට රණ්ඩු දබර හටගෙන තියෙනවා. ඒ හටගත්තාම මේ මනුස්සයාට දැන් මේක බේරිල්ලක් නෑ. මේ මනුස්සයාට පේන්නේ තමන් හරි අනිත් අය ඔක්කොම වැරදි. දැන් පවුලේ අය දොස් කියනවා, තමන්ගේ පවුලින් දොස් කියනවා, බිරිඳගේ පැත්තේ පවුලේ අය දොස් කියනවා. ඒ ඔක්කොම මෙයාට පේන්නේ
මම හරි මං නිවැරදි මංමගේ නිදහස ඊළඟට මංමගේ සතුට හොයාගෙන යන්නේ හැමෝම් මට විරුද්ධ වෙනවා කියලා පේන්නේ. ඇයි අන්ධ වෙලා? පස්සේ මෙයා මේ අර ඒ පරිගණකින්ම අර කාන්තාවට කියලා දෙනවා මේ අනේ මට මේ දවස්වල හරි ප්‍රශ්න. මේ මගේ නෝනා මේ සම්බන්ධය දැනගෙන හරි කරදරේ මට කියලා. එතකොට මේ නෝනා අර පැත්තේ ඉන්න එක්කෙනා අවුරුදු 23 එක්කෙනා මෙයාට දානවා පණිවිඩයක්. මේ ඔයාට ඔයාගේ ගෙදර කට්ටියට ඔයාව එපා නම් ඔයා එන්න මගේ ළඟට. එක වචනයයි සයින්න. එතකොට ඒ ඔයා එන්න මගේ ළඟට කියපු එකට මේ මිනිහයාට සම්පූර්ණ ඔක්කොම අමතක වුණා. මේ මිනිහයා කල්පනා කරලා තියෙනවා ඩිවෝර්ස් දාගෙන කරන්න ගියොත් එහෙම ගොඩක් කල් යනවා. ඒ නිසා මේකේ හොඳම දේ දරු තුන් දෙනා හිටියට කමන්නේ නෝනා වයින් කරලා දාන්න ඕනේ කියලා. මේ පෝරුවේ තියලා මේ වෙඩින් ඇල්බම් ගහලා ගෙනාපු කෙනාව මරන්න තීරණය කළා. දරුවට කිරිපොවපෝ ඉන්නකොට ස්වාමීන් වහන්සේ මේ කොට්ටෙන් මූණ තද කරලා තියෙනවා. ඒ කොට්ටෙන් මූණ මේ සම්පූර්ණ තද කරගෙන පණ යනකම් මූණ තද කරන් ඉන්නකොට ඉතින් මං හිතන්නේ මිනිස්සෙක් මේ මැරෙන්න දඟලන දැඟලිල්ල අපිට කියන්න බෑ නේ සන්නස්. ඒතර මේ සද්දෙට ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් තේරෙන වයසේ පුතා. ඒ බලන්න එනකොට තාත්තා දාඩිය දාගෙන ඉන්නවා අම්මා මැරිලා. පුතා දැක ගමන් පුතාට තේරුණා තාත්තා මේක කරා කියලා. කෑ ගහගෙන යන්න ලැහැත් වෙනකොට මේ පුටුවකින් පුතාට ගහලා තිනවා. පුතා එතනම ඒ සද්දෙට ඒ පුතා එතනම මැරිලා තියෙනවා. ඒ සද්දෙට පොඩි ළමයා ඇවිල්ලා අවුරුදු 8 එක්කෙනා. එයාට පේනවා මේ අයියා ඔළුව පැරිලා ලේ ගලාගෙන ඉන්නවා. තාත්තත් දාඩිය දාලා එයත් බයට කෑ ගහලා තියෙනවා. කෑ ගහනකොට කට අල්ලලා වහලා එහෙම උස්සලා ගහලා පොළවේ. අන්තිමේ ලේ විලක තමන් අතරමං වුණා එක මොහොතක දේ නිසා. මේ ලෝභය කියන අකුසලයේ මුල් කරගෙන පටලැවිල්ල. ඒ නිසායි මුනිවරු මේ ධර්මයේ ගැන දේශනා කළේ මේ ජීවිතේ පරිහානිය ඇති කර දෙන්නේ කියලා. අර කතාවක් තියෙන ලෝභයෙන් අන්ධ වුණාට පස්සේ අර්ථය දන්නේ නැහැ කියලා ලුද්දෝ වත්තන්න ජානාති. ලුද්දෝ වත්තන්න පස්සති අන්දන්තමන් සදා හෝති යේ ලෝකේ සහතේ නරන් යහර මුදක් නරකම් මෙලෝදියක් තේරෙන්නේ නැහැ. එහෙමයි ප්‍රේම ස්වාමීන් වහන්සේ අපි කොයිතරම් වාසනාවන්තද මේ බඳු ජීවිතේ පරිහානිය ඇති කරන්න මේ මෙව්වගෙන් කියලා අපේ ජීවිතයට සතුරන් වන දේවල් පෙන්නලා දෙන උතුම් ධර්මයක් අපට අහන්න ඇසුරු කරන්න අපට වාසනාව උදා වුණා. ඉතින් අප හැම දිනාට අද ධර්ම සාකච්ඡාවේදී පින්වත් ස්වාමීන් වහන්සේලා මේ උතුම් ධර්ම කාරණා ඉතා මැනවින් පහදලා දුන්නා. අපි පළමු කොට මේ ධර්ම සාකච්ඡාව අවසන් කරන්න මත්තෙන් අපි ස්වාමීන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කරනවා. ස්වාමීන් වහන්සේලාට මේ ධර්ම කාරණා පැහැදිලි කර දීම උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා. ඉතින් සුපින්වත් හැම දිනාට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ සසර දුක් නසාලන උතුම් ශ්‍රී සද්ධර්මය අප හැම දිනාට අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදින් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අපට සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ ගෞතම බුදු සාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. උතුම් මහා සංඝරුවනටත් අනකාරිකා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන්ව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. අද දේශනාවේ දායකත්වයන් එකතු කරන මේ පින්වතුන්ලාගේ නමින් මීට වසරකට පෙර මියගිය පින්වත් KW කරුණාරත්න පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. නමින් මියගිය ඥාතීන් පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියන අදහසින් සාදු කියලා පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අද දේශනාවට දායකත්වයේ දරන අංක 43C යටිගම්මන මැණික් දිවල යන ලිපිනේ පදිංචි පින්වත් KW මහේෂ් බණ්ඩාර කොඳගම මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් එතුමාගේ සුජීවත්ව සිටින මෑණියන්ටත් පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදී
සෑම සියලු දෙනාටත් එක ලෙස අනුමෝදන් වේවා. මේ උතුම් ධර්ම දානමේ පින ඒ සුපින්නත් හැම දෙනාට නිදුක් නිරෝග සුවය පිණිස දිගාසිරි පිණිස සුවසේ ජීවිත ගත කිරීම පිණිස ඒ වගේම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර පිණිසම හේතු වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුපින්වත් හැම දෙනාට පින් අනුමෝදන්ව ඔබටත් ගෞතම ශාසනය තුල සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.